දරුවනේ සුබ දවසක් හැමෝටම. අද දවසෙත් ඔයා සම්බන්ධ වුණේ Zoom lesson එකකින්. ඔයාගේ පාඩමේ පළවෙනි පාඩමේ මූලික ආර්ථික සංකල්ප කියන කොටසේ තුන්වෙනි lesson එකට අපි දවස් දෙකක් මීට කලින් පාඩම සාකච්ඡා කළා. ඔයාලගේ ටියුට් එකේ මුල ඉඳලා අපි සටහන් ලියාගෙන පාඩම ක්‍රමානුකූලව අවසන් කරගෙන ආවා. අද තුන්වෙනි දවස මම බලාපොරොත්තු වෙනවා මේ නිබන්ධනයේ සෑහෙන කොටසක් අද දවසෙත් අවසන් කරන්න. පාඩමට සම්බන්ධ නොවිච්ච දරුවන්ට වීඩියෝ එකක් කරා මම මේ කතා කරන කොටස් ටිකම අහපව ඔයාලට ලබා දෙනවා ඉදිරි දවසකදී. ඊළඟට මම කැමති පුතේ දැන් ඉදිරියේදී අපි දැන් 2022 සහ 2021 ළමයිට වීඩියෝ හරහා තමයි පාඩම් ටික ඔක්කොම යන්නේ පිළිවෙලකට. දැන් ඔයාටත් ලබන මාසේ අපි අහපව් නිබන්ධන කට්ටලයක් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ලබා දෙනවා. ඊට පස්සේ පාඩම් එකින් එක ඒකක වශයෙන් හදපු ටියුට් සෙට් ගණනාවක් ඔයාට දෙනවා එක එක ලෙසන් වලට හදපුවා. ඊට පස්සේ ලෙසන් එකෙන් ලෙසන් එකට වීඩියෝ හරහා මම ඔයාට සම්පූර්ණ පාඩම් ටික ආවරණය කරගෙන යන්න වැඩ පිළිවෙලක් තමයි හදාගෙන තියෙන්නේ. මොකද මේ Zoom එකෙන් කරද්දී දැන් අද මෙහෙටත් වහිනවා හයියෙන්ම. සමහරට සිග්නල් ඩ්‍රොප් වෙන ගැටලු වෙනවා. සමහර ළමයිට ලින්ක් වෙන්න විදිහක් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා වීඩියෝ එකකුත් දාන්න කල්පනා කරේ. ඒක ගොඩක් පොලිටි. මොකද ඒකේ අර අතපහුව වෙන කොටස් අහපහුව සැරයක් බලලා අවබෝධ කරගන්න හැකියාවක් තියෙන නිසා. හරි කෙසේ හෝ අපි අද පාඩමේ ආරම්භයට යමු පුතේ. අපි ගිය සතියේ සාකච්ඡා කළ අවසන් කළේ ආවස්තික පිරිවැය කියන සංකල්පයේ සම්බන්ධයෙන්. අද දවසේ මම අලුත් ඒකකයකින් පටන් ගන්නවා. ඒ තමයි මේ භාණ්ඩ කියන මාතෘකාව. අපි සාකච්ඡාවට ගන්නේ භාණ්ඩ goods කියලා කියනවා අපි. භාණ්ඩ වලට. දැන් අපි ආර්ථික විද්‍යාවේ සාමාන්‍යයෙන් මේ භාණ්ඩ හා සේවා කියන දෙකටම අපි පොදුවේ කියන්නේ පුතේ භාණ්ඩ කියලා. ඒ නිසා ආර්ථික විද්‍යාවේ හොඳට මතක තියාගන්න මින් ඉදිරියට භාණ්ඩ කියලා භාවිතා කරන හැම තැනකම භාණ්ඩ හා සේවා කියන දෙකම සාකච්ඡා වෙනවා. හරි? මොනවද භාණ්ඩයක් කියලා කියන්න බලමු. අපි සාමාන්‍යයෙන් භාණ්ඩයක් කියලා සැලකිලට ගන්න පුතේ සමාජයක් තුළ ජීවත් වන මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කළ යුතු නැත්නම් පරිභෝජනය කරනු ලබන උපයෝගීතාවයෙන් යුතු ඕනෑම දෙයක් අපි සලකනවා භාණ්ඩ කියලා. ඒ කියන්නේ පරිභෝජනයේදී තෘප්තියක් ලබා දෙන උපයෝගීතාවයක් ලබා දෙන ඕනම දෙයක් අපි පොදුවේ භාණ්ඩ කියලා හඳුන්වනවා. ඉතින් ආර්ථික විද්‍යාවේ මේ භාණ්ඩ කියන ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ආර්ථික භාණ්ඩ, අනිත් ඒවාට අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා අපි ආර්ථික විද්‍යාවේ මේ භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒතකොට භාණ්ඩ කියන්නේ මොනවද කියලා අහුවොත් ඔයාලට දෙන්න තියෙන උත්තරේ පොදුවේ පුතේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා පරිභෝජනය කරනු ලබන උපයෝගීතාවයෙන් යුතු තෘප්තියක් ලබා දෙන ඕනම දෙයක් අපි කියනවා භාණ්ඩ කියලා. ආර්ථික විද්‍යාවේ අපි භාණ්ඩ කොටස් දෙකකට බෙදනවා. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියලා. මේ භාණ්ඩවල ප්‍රතිවිරුද්ධ පදේ අපි ඉදිරියේදී කියලා දෙනවා මේ නීච භාණ්ඩ කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ පරිභෝජනයේදී ඍණ තෘප්තියක්, ඍණ උපයෝගීතාවයක් ලබා දෙන දේවල් වලට අපි කියන්නේ නීච භාණ්ඩ කියලා. අපි ඒක පස්සේ සාකච්ඡාවට ගන්නවා. දැනට අපි කතා කරන්න හදන්නේ මේ භාණ්ඩ සම්බන්ධයෙන්. පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපි එතන පොඩි නිර්වචනයක් දාගමු පුතේ භාණ්ඩ කියන එක යටතේ. පිටු අංක 11 අපි ඉන්නේ. අපි ලියමු මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරනු ලබන උපයෝගීතාවයෙන් යුතු
ඕනෑම දෙයක් භාණ්ඩ වේ. ඕනෑම දෙයක් භාණ්ඩ වේ. අපි බලමු පහලින් තියෙන කතන්දරේ පොඩ්ඩක් බලා ගන්න. සහල් සීනි මෝටර රථ ගුවන් යානා වැනි ද්‍රව්‍යාත්මක දෑද ගුරු සේවා වෛද්‍ය සේවා නීතිඥ සේවා සංගීතය වැනි ද්‍රව්‍යාත්මක නොවන දෑද භාණ්ඩ සඳහා නිදසුන් වේ. භාණ්ඩ හා සේවා අතර යම් යම් වෙනස්කම් පැවතුනද ඒවායින් ඉටුවන කාර්ය අනුව බලන කල භාණ්ඩ යන පදය තුල සේවාවන්ද අන්තර්ගත වේ. ඒකයි මම ඔයාලට කිව්වේ ආර්ථික විද්‍යාවේ භාණ්ඩ කියලා භාවිතා කරන හැම තැනම මේ සේවා කියන දේ අන්තර්ගත වෙනවා. මොකද භාණ්ඩයක් හා සේවාවක් කියන දෙකෙන්ම සිද්ධ වෙන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන එක. ඒ නිසා පුතේ භාණ්ඩයක් තුල භාණ්ඩය කියන නිර්වචනය තුල සේවා කියන එක අනිවාර්යෙන් අන්තර්ගත වෙනවා කියන එක දැනගන්න ඕන. පැහැදිලිද? ඒ හින්දා අපි කියන්නේ භාණ්ඩ කියන්නේ මේ ද්‍රව්‍යාත්මක දේවල් හා ද්‍රව්‍යාත්මක නොවන සේවා කියන දෙකේම එකතුව තමයි භාණ්ඩ කියන එක තුල තියෙන්නේ. හරි අපි ඊළඟ පිටුවට යනවා. එතන ඔයාලට කියනවා ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරේ කියලා. එතන පළවෙනි හිස්තැනේ ලියන්න 1 ආර්ථික භාණ්ඩ 2 ආර්ථික නොවන භාණ්ඩ. ලියන්න ආර්ථික භාණ්ඩ අනිත් එක ආර්ථික නොවන භාණ්ඩ. ඒක තමයි පුතේ වර්ග කරන ප්‍රධාන ප්‍රභේද දෙක. හරි දැන් අපි ගොඩාක් වටින අවස්ථාවකට යන්නේ මේ ආර්ථික භාණ්ඩයක් හා ආර්ථික නොවන භාණ්ඩයක් අතර තියෙන වෙනස හඳුනා ගන්න යන්නේ. දැන් මම මේ දෙකේ ලක්ෂණ ටික කියලා දෙන්නම්. ඊට පස්සේ අපි බලමු මේ දෙකේ වෙනස්කම් උදාහරණ සහිතව ඉගෙන ගන්න. ආර්ථික භාණ්ඩයක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේවා උවමනාවන්ට සාපේක්ෂව හිඟ වේ. නැත්තම් හිඟකමක් පවතී. එහෙමත් නැත්තම් අපි කියනවා සීමිත වේ. සැපයුම සීමිතයි. ඇතිතරම් නැහැ. දෙවෙනි වැදගත් ගුණාංගය තමයි ආවස්තික පිරිවැයක් දැරීමට සිදුවීම. ආවස්තික පිරිවැයක් දැරීමට සිදුවේ. දැරීමට වේ. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් සහිතව තමයි ආර්ථික භාණ්ඩ ලබා ගන්න වෙන්නේ. ආවස්තික පිරිවැයකින් තොරව ලබා ගන්න බෑ. තව ලක්ෂණයක් අනුලක්ෂණයක් ගත්තොත් මිනිස් තීරණවල ප්‍රතිඵල වේ. මිනිස් තීරණවල ප්‍රතිඵල වේ. ඒ කියන්නේ ගොඩාක් දුරට මේකේ අදහස පුතා නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් බිහි වෙන්නේ. හිඟ සම්පත් භාවිතා කරලා නිෂ්පාදනය කළ යුතු දේවල්. ඒ කියන්නේ හිඟ සම්පත් යොදාගෙන තමයි මේ ආර්ථික භාණ්ඩ නිපදවන්න වෙන්නේ. මිනිස් තීරණවල ප්‍රතිඵලයක් ලෙස තමයි බිහි වෙන්නේ. ඒ වගේම තව ලක්ෂණයක් ගන්න පුළුවන් මිලක් අය කළ හැක. මිලක් අය කළ හැක. හැබැයි ඒක විතරක් මත පදනම්ව ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියලා තීරණය කරන්න බෑ. මොකද මම තව ටිකකින් ඔයාලට කියලා දෙනවා නොමිලේ ලැබෙන ඇතැම් භාණ්ඩ තියෙනවා ආර්ථික භාණ්ඩ වෙන්න පුළුවන්. අපි අරකට කතා කරලා ඉවරලා මම එතෙන් එන්න. දැන් ප්‍රධාන ලක්ෂණ 4ක් කියලා දුන්න ආර්ථික භාණ්ඩවල. මොනවද? එකක් හිඟකමක් පවතිනවා. උවමනාවන්ට සාපේක්ෂව සැපයීම සීමිතයි. දෙවෙනි එක ආවස්තික පිරිවැයක් දරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ආවස්තික පිරිවැයක් සහිතව තමයි ලබා ගන්න වෙන්නේ. තුන්වෙනි එක මිනිස් තීරණවල ප්‍රතිඵලයක්. ඒ කියන්නේ හිඟ සම්පත් යොදාගෙන මිනිස් තීරණවල ප්‍රතිඵලයක් ලෙස තමයි නිපදව ගන්න වෙන්නේ. හතරවෙනි එක මිලක් අය කළ හැක. මිලක් අය කරලා සපයන්න පුළුවන් ආර්ථික භාණ්ඩ. මෙන්න මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඒවා තමයි ආර්ථික භාණ්ඩ. ඊළඟට ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මේ කියන ලක්ෂණ වලින් පරිබාහිරව ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙනවා. අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩවල සැපයුම අසීමිතයි. අසීමිත සැපයුමක් තියෙනවා. අසීමිත සැපයුමක් පවතී. ඒ කියන්නේ හිඟකමක් නැහැ. ඇතිතරම් ගන්න පුළුවන්. ඔයාට මේකට උදාහරණයක් හිතේ තියාගත්තොත් දැන් හිරු එළිය වාතයේ වර්ෂා ජලය වගේ දේවල් හිතන්නකෝ. එතකොට සැපයුම අසීමිතයි. උවමනාවන්ට සාපේක්ෂව ඇතිතරම් ලැබෙනවා. ඊළඟට ආවස්තික පිරිවැයක් ශූන්‍යයි. ආවස්තික පිරිවැයක් නොමැත. ආවස්තික
පිරිවැයක් නැහැ. ඇයි අපි තේරීමක් කරන්න වෙන්නේ නැහැනේ පුතා. ඕනම විකල්පයකට එකවර යොදා ගන්න පුළුවන්. දැන් හිරු එළියෙන් එකවර ප්‍රයෝජන ගණනාවක් ඉටු කරගන්න පුළුවන්. කිසිදු ප්‍රයෝජනයක් අපි තෝරගන්න ඕනේ. තෝරා ගැනීමක් නැත්තේ කැපකිරීමක් නෑ එතකොට. තෝරා ගැනීමක් නැති වෙන්න හේතුව සැපේම අසීමිත වීමනේ. ඒතර අසීමිත නිසා තේරීමක් නෑ, තෝරන්න නැත්තම් කැපකිරීමක් නෑ. කැපකිරීමක් නැත්තම් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේත් නෑ. ඒ නිසා ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නෑ. අර ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා යටතේ අපි ගිය සතියේ කියලා දුන්නා ආර්ථික නොවන භාණ්ඩත් අන්තර්ගත වෙනවා. ඊළඟට තුන්වෙනි ලක්ෂණය ස්වභාව ධර්මයේ දායාද වීම. ස්වභාවිකව ලැබීම. ඒ කියන්නේ කිසිදු ආර්ථික නොවන භාණ්ඩයක් මිනිසාගේ නිර්මාණ වෙන්න බෑ. දැන් මිනිස් තීරණවල ප්‍රතිඵලයක් නම් ඒක ආර්ථික භාණ්ඩයක්. ස්වභාව ධර්මයේ දායාද විදිහට තමයි ආර්ථික නොවන භාණ්ඩ ලැබිලා තියෙන්න ඕන. ඒකනේ මං හිරු එළියේ වර්ෂා ජලයේ වාතය වගේ දේවල් ගත්තේ. ඊළඟ එක මිලක් අය කළ නොහැක. මිලක් අය කළ නොහැක. මිලක් අය කළ නොහැක. ඒ කියන්නේ නොමිලේ ලැබෙනවා කියන එකයි ඒ කිව්වේ. හැබැයි අන්නේ ලක්ෂණය විතරක් පදනම්ම මේ භාණ්ඩ වර්ගීකරණය කරන්න ගියොත් වැරදි. ඒ කියන්නේ නොමිලේ ලැබෙන හැම එකක්ම ආර්ථික නොවන භාණ්ඩ ගණයට වැටෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ පාසල් ළමුන්ට නොමිලේ ලැබෙන පොත්පත්, නිල ඇඳුම්, දිවා ආහාර, නොමිලේ ලැබෙන වෛද්‍ය පහසුකම්, ගොවීන්ට නොමිලේ ලැබෙන පොහොර, සහනාධාර, වාරි ජලය. දැන් මේවා නොමිලේ තමයි ලැබෙන්නේ පරිභෝජනය කරන්නන්ට. නමුත් මේවා නිෂ්පාදනය කරන්න කවරෙකු හෝ විසින් පිරිවැයක් දරන්න වෙනවා. දැන් බලන්න ආණ්ඩුව පිරිවැයක් දරලා තමයි පාසල් පොත්පත් ළමයිට සුබ සාධන අරමුණින් නිකන් දීලා තියෙන්නේ. ගොවීන්ට වාරි ජලය නිකන් දුන්නට රජයේ පිරිවැයක් දරලා තියෙන්නේ. එතකොට පිරිවැයක් දරලා තියෙනවා නම්, හිඟකමක් තියෙනවා නම් නොමිලේ ලැබුණත් ඒවා මොන භාණ්ඩ වෙනවද? ආර්ථික භාණ්ඩ වෙනවා. එහෙනම් දැන් පාසල් ළමුන්ට නොමිලේ ලැබෙන පොත්පත්, දිවා ආහාර, නිල ඇඳුම්, එතකොට ගොවීන්ට නොමිලේ ලැබෙන වාරි ජලය, ඒ සියල්ල ආර්ථික භාණ්ඩ. ඒවා මිලක් අය නොකලරුවට සමාජයේ කවරකු හෝ විසින් පිරිවැයක් දරලා තියෙනවා. ඒ වගේම සැපයීම සීමිතයි. ඒ හින්දා මිල කියන කාරණේ විතරක් පදනම් කරගෙන ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද කියලා වර්ග කරන්න යන්න බෑ. එහෙම වුණොත් අපි වරද්ද ගන්නවා. ඒතකොට දැන් ඔයා තේරුම් ගත්ත පුතේ ආර්ථික භාණ්ඩයක ලක්ෂණයි ආර්ථික නොවන භාණ්ඩයක ලක්ෂණයි. ඒතර ඔයාට තේරෙන්න ඕන අපේ පරිභෝජනය කරන බහුතරයක් දේවල් අපි ගාව තියෙන්නේ ආර්ථික භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ අපිට ඉතා සීමිත ප්‍රමාණයයි තියෙන ලෝකේ ලැබෙන්නේ. ඒ නිසා ඔයාට තේරෙන්න ඕන අපි හිඟකම කියන ප්‍රශ්නයට ලොකුවට බලපාන ඕන සමාජයක්. මොකද ආර්ථික නොවන භාණ්ඩ තිබුණා නම් අපිට හිඟකම කියලා එකක් ඇති වෙන්නේ නෑනේ. නමුත් අපිට ආර්ථික නොවන භාණ්ඩ තියෙන්නේ ඊටාම අතලොස්සයි කීපයයි. ආර්ථික භාණ්ඩ තමයි තියෙන්නේ. පිරිවැයක් දරලා ලබා ගන්න තියෙනවා තියෙන්නේ. හිඟකමක් තියෙනවා තියෙන්නේ. ඒ නිසා ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් විධිමත් කළමනාකරණයක් අපි ගාව තියෙන්න ඕන. පැහැදිලිනේ පුතේ? හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටස එකතන සම්පූර්ණ කරගන්න. ආර්ථික භාණ්ඩ කියන නිර්වචනය ලියාගමු අපි පිටු අංක 12. අපි ලියමු උවමනාවන්ට සාපේක්ෂව සැපයුමේ හිඟකමක් පවතින ආවස්තික පිරිවැයක් දරමින් ලබාගත යුතු භාණ්ඩ වේ. මොකද මේ ලක්ෂණ දෙක තමයි පුතේ වැදගත්ම ලක්ෂණ දෙක. ගොඩාක් දුරට විභාගයට ලකුණු වෙන්නේ මේ ලක්ෂණ දෙකට. අරකෙත් ඒ වගේ. හරි? එතන ලියනවා උදාහරණ ගොඩනැගිලි මෝටර රථ පරිගණක ඕන දෙයක් අපිට ලියුව හැකියි. ආර්ථික භාණ්ඩවල සැපයුම සීමා සහිත වේ. මෙන්න මේකට ඉරි ගහ ගන්න ආර්ථික භාණ්ඩවල මූලික ලක්ෂණ.
එතන තියෙනවා පුතේ ආවස්තික පිරිවැයක් දරා තිබීම, උවමනාවන්ට සාපේක්ෂව හිඟවීම, නිෂ්පාදන ක්‍රියාවලියක් පැවතීම කියන්නේ අර හිඟ සම්පත් යොදා ගන්න වෙනවා කියන එක. මිනිස් තීරණවල ප්‍රතිඵලයක් වීම, නිරන්තරයෙන් තේරීම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දීමට සිද්ධ වීම. ඒ කියන්නේ අපිට තෝරන්න වෙනවා. හැම එකටම භාවිතා කරන්න බෑ. මොකද හිඟයි විකල්ප භාවිත තියෙන හින්දා තේරීමක් කරන්න වෙනවා. ඔයා මෙතන ලක්ෂණ අතරින් පුතේ පළවෙනි ලක්ෂණ දෙක ටික් එකක් හරි දාගන්න නැත්නම් highlight කරගන්න. ඒ දෙක තමයි වඩාත්ම වැදගත් ලක්ෂණ දෙක ආර්ථික භාණ්ඩයක. හරි එහෙනම් ඊළඟට යනවා අපි ආර්ථික නොවන භාණ්ඩ. නොමිල භාණ්ඩ කියලාත් අපි කියනවා. තවත් ඕනනම් නමක් ලියා ගන්න වරහන් ඇතුලේ නිදහස් භාණ්ඩ කියලාත් කියනවා. ආර්ථික නොවන භාණ්ඩ, නොමිල භාණ්ඩ, නිදහස් භාණ්ඩ. එතන ලියන්න මෙහෙම. නිර්වචනයක් ලියමු. මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත සැපයුමක් පවතින ආවස්තික පිරිවැයකින් තොරව නොමිලේ ලබාගත හැකි ස්වභාවික භාණ්ඩ වේ. එතන කියනවා පහලින් බලන්න නැතහොත් ශූන්‍ය මිලකදී අපිරිමිතව සැපයුමක් පෙන්눔 කරන භාණ්ඩ හා සේවාවන්ය. මේවායේ සැපයුම ස්වභාව ධර්මයා විසින් තීරණය කෙරේ. උදාහරණ හිරු එළිය, වාතය, වර්ෂා ජලය වගේ දේවල්. පුතේ මීටින් එක කට් වුණොත් අහපව් ලින්ක් එකෙන් එන්න. ඊළඟට ආර්ථික නොවන භාණ්ඩවල විශේෂ ලක්ෂණ කියලා එකක් තියෙනවා. පුතේ අන්න එතන ඉරිගහ ගන්න වැදගත් මේ මාතෘකාව. ඒ වගේම එතන පළවෙනි ලක්ෂණ දෙක ගොඩක්ම වැදගත්. පළවෙනි ලක්ෂණ තුනම නිෂ්පාදන ක්‍රියාවලියක් නොමැත, ස්වභාව ධර්මයා විසින් තීරණය වේ, නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදු නොවේ, තේරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී, උවමනාවන්ට සාපේක්ෂව අසීමිත සැපයුමක් පවතී. එතන විශේෂයෙන් මෙන්න මේ ලක්ෂණ දෙක තමයි ගොඩක්ම වැදගත්. තුන්වෙනි ලක්ෂණේ පස්වෙනි ලක්ෂණේ. අර මම කියපු කාරණා ටික තමයි එතන දීලා තියෙන්නේ. හරිනේ පුතේ? right. ඊළඟ කාරණේට අපි යනවා. මෙතන කියනවා මිලක් නොගෙවීම මත කිසියම් භාණ්ඩයක්. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම highlight කරගන්න. ගොඩාක් වටිනවා මේ කියන දේ. මිලක් නොගෙවීම මත කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය කළ නොහැක. මම ඔයාට කිව්වා ඒක. භුක්ති විඳින්නන්, ඒ කියන්නේ පරිභෝජනය කරන අය විසින් කිසියම් භාණ්ඩයක් සඳහා මිලක් නොගෙවුවද සමාජයේ කවර පාර්ශවයක් හෝ ඒ සඳහා මිලක් පිරිවැයක් දරා ඇතනම් ඒවා ආර්ථික භාණ්ඩ වේ. මම ඔයාට කිව්වා පැහැදිලිව මිලක් අය කරනවාද නැද්ද කියන එක මත ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. මොකද නොමිලේ ලැබෙන ඇතැම් භාණ්ඩ ආර්ථික භාණ්ඩ වෙන්න පුළුවන්. උදාහරණ දීලා තියෙනවා රජයේ විසින් නොමිලේ දිලිඳු ජනයාට ලබා දෙන සහල්, පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම්, පොත්පත්, නොමිලේ ලැබෙන වාරි ජලය. ඒ වගේ දේවල් නොමිලේ හම්බුණත් අපි ආර්ථික භාණ්ඩ කියලා සැලකිල්ලට ගන්න ඕන. පැහැදිලිනේ පුතේ? හරි. අපි යමු පිටු අංක 13 අභ්‍යාස කීපයක් තියෙනවා. 2007 A level paper එකේ දීපු කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ තියෙනවා මුලින්ම ආර්ථික විද්‍යා අර්ථකථනය අනුව නොමිල භාණ්ඩයක් යන්න හොඳින් විස්තර කරන ප්‍රකාශය වෙන්නේ. බලමු නොමිල භාණ්ඩවල මොකක්ද වෙන්නේ. 1.
පාරිභෝගිකයාට ශූන්‍ය මිලකට සැපෙන භාණ්ඩයක් වශයෙන්. 2. රජයේ විසින් නොමිලේ ලබා දෙන භාණ්ඩයක් වශයෙන්. 3. එම භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා නොකරන භාණ්ඩයක් වශයෙන්. 4. භූමියෙන් හෝ මුහුදෙන් හෝ ඍජුව ලබා ගන්නා භාණ්ඩ. 5. ස්ථාවර ආවස්තික පිරිවැයක් යටතේ නිපදවිය හැකි භාණ්ඩ. මොකද්ද වඩාත් හොඳම උත්තරේ? හොඳම උත්තරේ අංක 3නේ. ඒ කියන්නේ හිඟ සම්පත් යොදා නොගෙන අර ස්වභාව ධර්මයේ දායාද විදියට ලබාගත හැකි භාණ්ඩ කියන එක. උත්තරේ 3. දෙවෙනි ප්‍රශ්නේ ආර්ථික භාණ්ඩයක් යනු කුමක්ද? 2003 A level paper එකේ අහලා තියෙනවා. බලමු. ලාභයක් සහිතව අලෙවි කරනු ලබන භාණ්ඩයකි වැඩිවන කාර්යක්ෂමතා තත්වයක් යටතේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයකි පෞද්ගලික අංශයෙන් පමණක් සැපිය හැකි භාණ්ඩයකි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩයකි රාජ්‍ය අංශයෙන් පමණක් සැපිය හැකි භාණ්ඩයකි. උත්තරේ 4 නේද? ප්‍රධාන ලක්ෂණයක් දීලා තිනවා ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ. ඊළඟ ප්‍රශ්නේ ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු වශයෙන් ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශ හඳුන ගන්න. ප්‍රකාශ කීපයක් තියෙන පුළුවන් උත්තර. බලමු එකඟ විය නොහැකි. 1. නියං කාලයේදී වර්ෂාව නැති බැවින් වර්ෂා හිඟ භාණ්ඩයක් බවට පත්වේ. එබැවින් එය ආර්ථික භාණ්ඩයක් වේ. වැරදි නේද පුතා? නියගේට කොහොමත් වර්ෂාව නැහෙනි. එහෙමයි කියලා වර්ෂා ජලයේ හිඟ භාණ්ඩයක් කිව්වේ හැකිද? බෑ, වැරදි. ඒක වැරදි. ඒක උත්තරයක්. 2. ශිෂ්‍යයන්ට නොමිලේ ලැබෙන බැවින් පාසල් පොත් ආර්ථික භාණ්ඩයක් නොවේ. ඒකත් වැරදිනේ. අපි කිව්වා නොමිලේ ලැබුණට ඒක ආර්ථික භාණ්ඩයක්. උත්තරේ 2ක් ගන්න. 3. සම්පත් ඌන උපයෝජනය භාණ්ඩයක් සෑම විටම දක්වන්නේ නිෂ්පාදන හැකියා මායිමේ වමෙන් පිහිටි ලක්ෂයකි. ඒක හරි පුතේ, ඔයා තාම දන්නේ මේ පාඩමේ නිෂ්පාදන හැකියා ආදර්ශයේ කොටසට එන්න ඕනේ. ඒක ගන්න එපා. ඒක නිවැරදි උත්තරයක්. 4. බීමට සුදුසු ජලය නාගරික ජනතාවට ආර්ථික භාණ්ඩයක් වේ. ඔව්, ඒක හරි. මොකද පානීය ජලය දැන් පිරිවැයක් සහිතව ජල නල හරහා නේද? නල් ජලය මගින් විකිණීමක් කරනවා, මුදල් අය කරනවා, පිරිවැයක් දරනවා. ඒක ආර්ථික භාණ්ඩයක්. නෑ 1 2යි උත්තර දෙක තමයි එන්න ඕනේ. හරි. 4 වෙනි ප්‍රශ්නේ ආර්ථික භාණ්ඩයක විශේෂිත ලක්ෂණ මොනවද? මේ ලක්ෂණ වලින් කීපයක් ඇති. 1. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට භාණ්ඩයට හැකියවීම. ඒක ආර්ථික නොවන භාණ්ඩයකක් තියෙනවනේ. 2. මිනිස් ජීවිතය සඳහා අවශ්‍ය භාණ්ඩයක් වීම. ඒක ආර්ථික නොවන භාණ්ඩවලක් තියෙනවා. 3. භාණ්ඩයේ සැපයීම සඳහා සම්පත් භාවිතා වීම වැයවීම. අන්න ඒක ලක්ෂණයක්. ඒ කියන්නේ 3 වෙනි එක තමයි උත්තරේ ගන්න වෙන්නේ. හරි. 5 වෙනි ප්‍රශ්නට යනවා. රචනා ප්‍රශ්නයක් 1994 ලෙවල් වල. කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය කරන ප්‍රධාන නිර්ණායකය නම් භාණ්ඩය ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට මිලක් ගෙවීමට සිදුවේද නැද්ද යන්නයි. මෙම ප්‍රකාශය සමග ඔබ කොතෙක් දුරට එකඟ වන්නේහිද හේතු දක්වන්න. අන්න බලන්න, ඒක අපි අර කියපු කාරණේ ප්‍රශ්න එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මිලක් ගෙවනවාද නැද්ද කියන එකද කියලා අහනවා. ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියලා තීරණය කරන ප්‍රධාන සාධකය. එකඟ වෙනවද? එකඟ නොවේ. ඔතන ලියන්නේ එකඟ නොවේ කියලා. ඒකේ උත්තරේ ඕනනම් ওই පිටුවේම ඉරක් ගහගන්න 12 වෙනි පිටුවේ අවසාන ඡේදය. ඒක තමයි ඊතුරු කොටසට එන්න ඕන. හරිනේ? රයිට්. ඊළඟට බලමු 6 වෙනි ප්‍රශ්නේ. මතු දැක්වෙන දෑ ආර්ථික භාණ්ඩ වශයෙන් ඔබ සලකන්නේහිද හේතු දක්වන්න. හේතුවත් අහනවා. 1. රෙදි විවීම සඳහා යොදා ගන්නා, නැත්නම් රෙදි වේලීම වෙන්න ඕනේ. රෙදි වේලීම සඳහා යොදා ගන්නා හිරු එළිය. ඒක මොකක්ද? ආර්ථික නොවන භාණ්ඩයකි. එතන ලියන්න ආර්ථික නොවන භාණ්ඩයකි. හේතුව ලියන්න ආවස්තික පිරිවැය ශූන්‍ය වේ. ආවස්තික පිරිවැය ශූන්‍ය වේ. 2. ලිඳකින් ලබා ගන්නා පානීය ජලය. මොකද කියන්නේ? ලිඳකින් ලබා ගන්න පානීය ජලය
ආර්ථිකද ආර්ථික නොවනද? අන්න සමහරු වරද්දයි. මේකේ උත්තරේ පුතේ ආර්ථික භාණ්ඩයක් ලිඳක් අපි හාරන්න පිරිවැයක් දරන්න වෙනවා. ඒ හින්දා ඒක ආර්ථික භාණ්ඩයක්. ඊළඟට තුන්වෙනි එක පාසල් ළමුන්ට නොමිලේ ලැබෙන දිවා ආහාරය. මොකද කියන්නේ? පාසල් ළමුන්ට නොමිලේ ලැබෙන දිවා ආහාරය ආර්ථික භාණ්ඩයක්. නොමිලේ ලැබුණට ඒකට රජයේ පිරිවැයක් දරලා තියෙනවා. ආර්ථික භාණ්ඩයක්. ඒක ලියන්න ආර්ථික භාණ්ඩයකි රජයේ විසින් පිරිවැයක් දරයි. ඊළඟට කැලෑවකින් සපයා ගන්නා දර. සමහරට හිතෙන්න පුළුවන් කැලෑවකින් දර සපය ගන්න පිරිවැයක් දරන්න වෙන්නේ ස්වභාවිකව ලැබෙනවා කියලා. වැරදීනේ. අපි කැලෑවකට ගිහිල්ලා දර දෙන්න කිව්වට දර දෙන්නේ නැහැ. ගිහිල්ලා අපි දර කපන්න ඕනේ. ඒකට කාලය වියදම් කරන්න වෙනවා. ප්‍රවාහනය කරන්න පිරිවැයක් දරන්න වෙනවා. සේවකීන්ට ගෙවීමක් කරන්න වෙයි. නේද? ඒ නිසා එතන පිරිවැයක් තියෙනවා. ඉතින් කැලෑවකින් සපයා ගන්නා දර ආර්ථික භාණ්ඩයක්. හේතුව ලියන්න ආවස්තික පිරිවැයක් දැරීමට සිදුවේ. ආවස්තික පිරිවැයක් දැරීමට සිදුවේ. ඊළඟ ලොතරැයි ත්‍යාගයක් වශයෙන් දිනා ඇති මෝටර රථය. මොකද කියන්නේ? දැන් ලොතරැයි ත්‍යාගයක් විදිහට මෝටර රථයක් දිනලා තියෙනවා. ඒක ආර්ථික භාණ්ඩයක්ද නැද්ද? උත්තරය ආර්ථික භාණ්ඩයක්. ඒක දිනපු පුජ්‍යලයට නොමිලේ හම්බුණාට ලොතරැයි නැත්තම් මණ්ඩලය හෝ කවුරු හරි ඒ අනුග්‍රාහකයාට පිරිවැයක් දරන්න වෙනවා. ඒ පිරිවැයක් දරලා තමයි ඒක මිලට ගන්න හෝ නිෂ්පාදනය කළා තමයි තෑග්ග දිනමු කෙනාට දෙන්නේ. දිනපු කෙනාට ඒක නොමිලේ හම්බුණාට ඒක නිෂ්පාදනය කරන්න පිරිවැයක් දරන්න වෙනවා. අපි කියන්නේ ඒක ආර්ථික භාණ්ඩයක් කියලා. හරි පුතේ අපි ඊළඟට පටන් ගන්න යන්නේ මේ පරිභෝජනය කියන ආර්ථික සංකල්පය ගැන ඉගෙන ගන්න. දැන් ඔය ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ මේ දෙක සාකච්ඡා කළා. දැන් අපි යනවා මේ පරිභෝජනය කියන කාරණේ ගැන කරුණු කීපයක් ඉගෙන ගන්න. ඊට කලින් මම කැමතියි පුතේ ඔයාලට මම ඉස්සලා නිර්වචනයක් දුන්නා මතක ඇති නීච භාණ්ඩ කියලා සංකල්පයක් ගැන. ඔයාගේ cover page එකේ ඇතුල් පිටුවට යන්නකො අවසාන cover page එකේ ඇතුලේ පිටුවේ උඩින්ම ලියාගන්න නීච භාණ්ඩ කියලා. අපි ඉස්සලා ලියමුකෝ ඒ මාතෘකාව ඉහළ කෙලිමු. නීච භාණ්ඩ කියලා ලියාගන්න. නීච භාණ්ඩ යන. මොනවද මේ නීච භාණ්ඩ කියන්නේ? නීච භාණ්ඩයක් කියන්නේ නිකන් භාණ්ඩවල ප්‍රතිවිරුද්ධ පැත්ත වගේ හරියට. අපි කියනවා පුතේ දැන් භාණ්ඩයක් කිව්වේ පරිභෝජනයේදී ධන තෘප්තියක් නැත්තම් උපයෝගීතාවයක් තියෙන ඕනම දෙයක් නේ. මිනිස් අවශ්‍යතා වුවමනා ඉටු කරගන්න පරිභෝජනය කරන අර උපයෝගීතාවයක් නැත්තම් තෘප්තියක් තියෙන ඕනම දෙයක්. හැබැයි නීච භාණ්ඩ කියන්නේ පරිභෝජනයේදී ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයෙන් යුතු ඕනම දෙයක්. කොටින්ම කිව්වොත් පරිභෝජනය කරන්නේ නැහැ මේවා. අපි පරිභෝජනයෙන් ඉවත් වෙන්න උත්සාහ කරන දේවල්. ඈඩ් කරන්න උත්සාහ කරන දේවල්. ඍණ තෘප්තියක් තියෙන. මොනවද උදාහරණ ගත්තොත්? දැන් වල් පැලෑටි, රෝගකාරක විස බීජ, පරිසර දූෂණය වගේ ඒවා ගත්තොත් අපි සාමාන්‍යයෙන් සලකන්නේ නීච භාණ්ඩ විදිහට. තේරුණාද? එහෙනම් ලියා ගන්න මෙහෙම. නීච භාණ්ඩ යනු පරිභෝජනයේදී ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයෙන් යුතු ඕනෑම දෙයක් වේ. හරි? එතන උදාහරණ ලියා ගන්න පුතේ. උදාහරණ ලියන්න. රෝගකාරක විස බීජ, අපවිත්‍ර ජලය, පරිසර දූෂණය වගේ දේවල්. ඒවා තමයි අපි සලකන්නේ නීච භාණ්ඩ කියලා. හොඳයි පිටු අංක 14ට එන්න හැමෝම. 14 වෙනි පිටුවේ උඩින්ම තියෙනවා මාතෘකාවක් පරිභෝජනය කියලා. දැන් මොකද්ද මේ පරිභෝජනය කියලා කියන්නේ?
දැන් අපි ඔච්චර වෙලා කතා කරානේ භාණ්ඩ හා සේවා ගැන. ඊට කලින් මුලින්ම ඉගෙන ගත්තානේ මිනිස් අවශ්‍යතා හා උවමනා ගැන. එතකොට මේ මිනිස් අවශ්‍යතා හා උවමනා භාණ්ඩ හා සේවා අන්න ඒ හරහා දැන් අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න නම් අපි භාණ්ඩ හා සේවා කියන දේවල් යොදා ගන්නම වෙනවා. එතකොට ආන්ගේ යොදා ගැනීමේ ක්‍රියාවලියට අපි ආර්ථික විද්‍යාවේ කියන්නේ පරිභෝජනය කරනවා කියලා. ඒ කියන්නේ පරිභෝජනයක් නොකළොත් භාණ්ඩ හා සේවා තුලින් අවශ්‍යතා වුවමනා ඉටු කරගන්න බෑ. එහෙනම් මොකද්ද පරිභෝජනය කියන එකේ අර්ථය? මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා පරිභෝජනය කියලා. පැහැදිලිද? ආයෙත් කිව්වොත් මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමේ ක්‍රියාවලිය පරිභෝජනය කියලා හඳුන්වනවා. පැහැදිලිනේ? රයිට්, ලියා ගන්න මෙහෙම. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමේ ක්‍රියාවලිය පරිභෝජනය නම් වේ. හරි, පහලින් තියෙනවා මෙහෙම බලා ගන්න ටියුට් එක ගාව. ආර්ථිකයක නිෂ්පාදනය සහ හුවමාරුව යන ආර්ථික ක්‍රියා යොමු විය යුත්තේ පුජ්‍යලයන්ගේ පරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා වේ. එබැවින් පරිභෝජනයේ නැමැති ක්‍රියාව ඇන හිටියහොත් නිෂ්පාදනය හෝ හුවමාරුවෙන්ද ප්‍රතිඵලයක් නොමැති වී ආර්ථික ක්‍රියාකාරීත්වය ඇන හිටි. එබැවින් මේ මූලික ආර්ථික ක්‍රියාවක් ලෙස සැලකේ. අන්න ඒක පැහැදිලි කිරීමක් කළොත් පුතාලට මතක ඇති අපි මුලදීම කියලා දුන්නා ආර්ථිකය කියන ඒකකයේ ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. මොකද්ද ප්‍රධාන කාර්යයන් තුන? එකක් තමයි නිෂ්පාදනය කියන කාර්යය. අනිත් එක අපි කියනවා හුවමාරුව කියන කාර්යය. හුවමාරුව. අනිත් එක්කනට අපි කියනවා පරිභෝජනය කියලා. එතකොට මේ බලන්නකො මේ කාර්යයන් තුන එකිනෙකට බැඳිලා තියෙන්නේ. ත්‍රිකෝණයක කෝණ තුන වගේ. නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය කියන කාර්යයන් තුන තමයි ආර්ථිකයක ප්‍රධාන කාර්යයන් තුන වෙන්නේ. මේ කාර්යයන් තුනම හරියාකාරයෙන් ඉටු වුණොත් තමයි ඒ සමාජය තුළ ජීවත් වන මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා නිසි ලෙස ඉටු වෙලා ඒ අය තෘප්තිමත් වෙන්නේ. එතකොට මෙතන තියෙන එක වැදගත් කාර්යයක් තමයි පුතේ පරිභෝජනය. ඉතින් පරිභෝජනය කරන්න නම් හුවමාරුව සිද්ධ වෙන්න ඕන කාර්යක්ෂමව. හුවමාරුව කරන්න නම් නිෂ්පාදනයක් වෙන්න ඕන. ඒ කියන්නේ නිෂ්පාදනය කරන දේවල් පරිභෝජනය කරන්න නම් කාර්යක්ෂම හුවමාරුවක් වෙන්න ඕන. කොහෙත්ම දැන් ඔයාලට තේරෙන්න ඕනේ හොඳටම මේ කාර්යයන් තුනම හරියාකාරයෙන් ඉටු නොවුනොත් ආර්ථිකයේ බිඳ වැටෙනවා. පරිභෝජනය හරියට එන්න නම් හුවමාරුව එන්න ඕන, හුවමාරුව එන්න නම් නිෂ්පාදනය වෙන්න ඕන. නිෂ්පාදනය කරන්න නම් පරිභෝජනය කරන්න ඕන, පරිභෝජනය කරන්න නම් හුවමාරු කරන්න ඕන. මේවා අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා මේ කාර්යයන් තුනෙන් එක ප්‍රධාන කාර්යයක් තමයි පරිභෝජනය. ඒ පරිභෝජනය කියන්නේ ආර්ථිකයක අර කාර්ය සාධනය තීරණය කරන නැත්නම් කාර්ය සාධන මට්ටම ඉටු කරන එක ප්‍රධාන කාර්යයක් වෙනවා. ඒ හින්දා පරිභෝජනය හරියට ඉටු විය යුතුමයි. හරි, ඊළඟට කියනවා පරිභෝජනයේ ආර්ථික ක්‍රියාවලිය ලෙස සැලකෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමයි. මිලදීගත් භාණ්ඩය පාවිච්චි කළාද නැද්ද යන්න පිළිබඳව අවධානය යොමු නොකෙරේ. ඒ අනුව යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදීගත් සැනින් ඒ පරිභෝජනයේ කොට අවසන් වූවායයි සැලකේ. එතන වෙනමම කාරණයක් ඔයාට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අපි ආර්ථික විද්‍යාවේ පුතා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරාද කියලා ගෙදරට ගිහිල්ලා අපි බලන්නේ.
වෙළඳ පොලෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමක් කර මොහොතේම අපි හිතනවා පරිභෝජනයක් තමයි ඒ සිද්ධ වුනේ කියලා. මොකද මිලටගත් සැනින් අපි තීරණය කරනවා එතන පරිභෝජනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක පරිභෝජන මට්ටම මනින්න වෙන්නේ භාණ්ඩ හා සේවා මිලට ගන්න ප්‍රමාණය මත. ඒකයි ඒ කිව්වේ. හරි ඊළඟට වචනයක් තියෙනවා යාට මේ උපයෝගීතාවය කියන සංකල්පය. බලන්න අපි මේ පරිභෝජනයේදී අපි සාකච්ඡා කරන වැදගත් එකක් තමයි උපයෝගීතාවය. උපයෝගීතාවය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ යුටිලිටි කියලා. යුටිලිටි කියලා කියනවා. යුටිලිටි. මොකද්ද මේ උපයෝගීතාවය කියලා කියන්නේ? අන්න බලන්නකො. අපි කියනවා මේ උපයෝගීතාවය කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් පාරිභෝගිකයාට ලැබෙන කායික හෝ මානසික සතුට තෘප්තිය අපි කියනවා උපයෝගීතාවය. ආයෙත් මම කියනවා භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් ඒ පුද්ගලයාට ලැබෙන කායික හෝ මානසික සතුට තෘප්තිය අපි සලකනවා මොකක් කියලාද? උපයෝගීතාවය කියලා. එතකොට භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා එයාගේ අවශ්‍යතාවය ඉටු වෙන්න නම් ඒ පුජ්‍යලයා උපයෝගීතාවයක් ලැබිය යුතුමයි. එහෙම නැත්නම් එයාගේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් මම කුසගින්නෙන් ඉන්නකොට මොනවා හරි කෑවා කියලා මගේ කුසගින්න ඇත්තටම නිවෙන්නේ නැහැ. මගේ කයයි මනසයි තෘප්තිමත් වෙන දෙයක් තමයි මම කන්න ඕනේ. එතකොට තමයි මගේ ආහාර කියන අවශ්‍යතාවය හරියටම ඉටු වෙන්නේ. මම ඇඳුමක් ඇඳාය කියලා සමහරට මගේ උවමනා තෘප්තිමත් වෙන්නේ නැහැ. මම කැමැතිම ඇඳුම ඇඳහම තමයි මගේ කය හා මනස දෙකම තෘප්තිමත් වෙලා මම උපයෝගීතාවයකටපත් වෙන්නේ. එතකොට තමයි මගේ වස්ත්‍ර කියන අවශ්‍යතාවය තෘප්තිමත් වෙන්නේ. එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා ඉටු වෙන්න නම් පරිභෝජනය තුලින් උපයෝගීතාවයකට පත්වීම අනිවාර්යයි. පැහැදිලිද? ඉතින් මේ උපයෝගීතාවය කියන එක සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් කියලා මේ ඇල්බර්ට් මාෂල් කියන ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කරනවා. මෙයා ඉදිරිපත් කරනවා මේ උපයෝගීතාවයේ මනින්න පුළුවන් ඒකකයක්. මොකද්ද මේ යුටිල් කියන ඒකකය. යුටිල් වලින් මනින්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මනින්න උපකරණයක් හදලා නැහැ. ඒ කියන්නේ මේක මනක් කල්පිත ඒකකයක්. ඇයි ඒක යොදාගන්නේ කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය කියලා නීතියක් හඳුන්වා දීලා තියෙනවා. ඒක පැහැදිලි කරන්න තමයි මේ යුටිල් කියන ඒකකේ භාවිතා කරලා තියෙන්නේ. අපි එතනදී ඒක සාකච්ඡා කරමු. දැනට මේකේ නිර්වචනය ලියා ගන්න මෙහෙම. උපයෝගීතාව යනු භාණ්ඩ හෝ සේවා පරිභෝජනය තුලින් භාණ්ඩ හෝ සේවා පරිභෝජනය තුලින් පුජ්‍යලේකු ලබන කායික හෝ මානසික තෘප්තියයි. පුජ්‍යලේකු ලබන කායික හෝ මානසික තෘප්තියයි. හරි. එතන පහලින් තියෙනවා එසේත් නැතහොත් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කරලීමට භාණ්ඩයක් තුල ගැබ්ව ඇති ශක්තියයි. එහි උපයෝගීතාව කියලා කියනවා. ඒ අනුව මිනිසුන් භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන්නේ ඒ තුල ගැබ්ව ඇති උපයෝගීතාව ලබා ගැනීමටය. උපයෝගීතාව ප්‍රභේද කීපයකින් යුක්ත වේ. ඒවා උදාහරණ දීලා තිනවා ස්වરૂප උපයෝගීතාව, කාල උපයෝගීතාව, ස්ථාන උපයෝගීතාව, හිමිකම් උපයෝගීතාව. ඒ කියන්නේ දැන් ස්වરૂප උපයෝගීතාව කියන්නේ කිසියම් භාණ්ඩයක ස්වභාවය ගැන හිතලා අපි සතුටු වෙනවා. කාල උපයෝගීතාවය කියන්නේ දැන් වර්ෂය තුල ඇතැම් කාල අනුව අපි සතුටු වෙනවානේ. අවුරුදු කාලට අපි කැමති, වෙසක් කාලෙට කැමති, පොසොන් එකට කැමති නේද? කොරෝනා කාලෙට කැමති, ගෙදර ඉන්න තියෙනවා නම් නේද? ඒ විදිහට නේ එක එක කාලවලට අනුව අපි උපයෝගීතාවයට පත් වෙනවා වෙන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ කාල උපයෝගීතාව. ඊළඟට තව ස්ථාන උපයෝගීතාව කියන්නේ තැන් තැන් වල මිනිස්සු යන්නේ ලස්සන තැන් බලන්න. හෝටන් තැන්නට යනවා, රිවර්ස් තැන් යනවා නේද? නැත්තම් කොහේ හරි මුහුදක් බලන්න යනවා.
එහෙම නැත්නම් කන්දක් නගිනවා. ඒ තැන ගැන හිතලා සතුටු වෙන්න යන්නේ. ඊළඟ හිමිකම් උපයෝගීතාවය කියන්නේ දැන් අපිට තියෙන වත්කම් ගැන හිතලා අපි සතුටු වෙනවා. වාහනයක් තියෙනවා, ගෙයක් තියෙනවා, ඉඩ කඩම් තියෙනවා. නේද? ඒ විදිහට අපි වත්කම් රත්තරන් බඩු තියෙනවා. නේද? මෝටර රථ තියෙනවා. ඒ වගේ අපි වත්කම් ගැන හිතලා අපි සතුටු වෙනවා. ඒකට කියන්නේ හිමිකම් උපයෝගීතාවය. හරි පහලින් කියනවා ඇල්ෆර්ඩ් මාෂල් නැමැති ආර්ථික විද්‍යාඥයා විසින් උපයෝගීතාව යුටිල්ස් නම් ඒකකයකින් මෙන දක්වන ලදී. ඒක මනක්කල්පිත ඒකකයක්. ඇත්තටම යුටිල් කියලා ඒකක වලින් මනින්ද උපකරණයක් නැහැ කියන්නේ මේක අපි මනක්කල්පිතව හිතන්නේ. දැන් ඔයා පාන් කෑල්ලක් ආපුවාම යුටිල් පහක උපයෝගීතාවයක් ලැබුණා කියලා ඔයා කිව්වහම මං කොහොමද බලන්නේ? බඩපල්ලා පෙන්නන්නද නේ මේ පහක් තියෙනවා කියලා නේ? නැත්තම් මනින්න උපකරණයක් තියෙනවා. දැන් අපි බර මනින්න පුළුවන් තරාදී. උස මනින්න පුළුවන් මීටර කෝදුවේ. යුටිල් මනින්න ඒකකයක් තිබ්බට උපකරණයක් නැහැ. ඒ කියන්නේ මේක මනක් කල්පිතයි. ඒක ගොඩනගලා තියෙන ඊළඟ මාතෘකාවට අදාළව. දැන් අපි යනවා ආන්තික උපයෝගීතාවය කියන එක කියලා දෙන්න. ඒ හරහාම මම අර හීනවන ආන්තික උපයෝගීතා නීතිය ගැනත් කියලා දීලාම ඉන්නවා. දැන් මෙන්න මේ කතාව අහගෙන ඉන්නකෝ. දැන් ආන්තික කියන වචනේ අර්ථය පුතේ සෑම විටම අතිරේක ඒකකයක කියන එක. මාජිනල්. එතකොට ආන්තික උපයෝගීතාවය කියන්නේ මේ මාජිනල් යුටිලිටි. ආන්තික උපයෝගීතාව කියන එකේ අර්ථය වෙන්නේ අතිරේක ඒකකයක් පරිභෝජනයෙන් ලැබෙන උපයෝගීතාව. ඒක එහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැති හින්දා මම උදාහරණයක් ගන්නවා මෙහෙම. අපි තුන් පුජ්‍යලේකු අයිස්ක්‍රීම් පරිභෝජනය කරගෙන යනවා. මේ මම පෙන්නන්නේ අයිස්ක්‍රීම් ඒකක ගණන. අයිස්ක්‍රීම් ඒකක ගණන මෙතන දානවා. මේ පුජ්‍යලයට ලැබෙන මුළු උපයෝගීතාවය මම මෙතන දානවා. මුළු උපයෝගීතාවය. මුළු උපයෝගීතාවය. මේකට මම කියනවා total utility එක. TU. මේ තියෙන්නේ Q quantity එක පරිභෝජනය කරන ඒකක ගන්න. හිතන්නකෝ දැන් දිගින් දිගටම මෙයා පරිභෝජනය කරනවා අයිස්ක්‍රීම්. අපි හිතමු අයිස්ක්‍රීම් එකක්වත් පරිභෝජනය කරන්නේ නැතිකොට උපයෝගීතාවයේ බිඳුවයි. එහෙමයි පටන් ගත්තේ. ඔන්න දැන් මෙයා පළවෙනි අයිස්ක්‍රීම් එක කනවා. ඊටාම කෑදරකමින් පළවෙනි අයිස්ක්‍රීම් එක කන්නේ. විශාල උපයෝගීතාවයක් ලැබෙනවා නේද? කැමැත්තෙන් හිටපු කෑමක්. පළවෙනිම අයිස්ක්‍රීම් එක කනකොට ලොකු උපයෝගීතාවයක් ලැබෙනවා. අපි තුමු මුළු උපයෝගීතාවේ 30ක් ලැබුණා යාට. ඔන්න දැන් මෙයා දෙවෙනි අයිස්ක්‍රීම් එකත් ඒ ගමන්ම කනවා. මට කියන්න දැන් පළවෙනි අයිස්ක්‍රීම් එකෙන් තරම්ම උපයෝගීතාවයක් දෙවෙනි එකෙන් ලැබෙන්නේ නැහැ. අඩු වෙනව නේද? අනිවාර්යෙන් අඩු වෙනවා. හැබැයි මුළු උපයෝගීතාවයට යම් මට්ටමක් එකතු වෙනවා. අපි තුමු මේ වෙලාවේ යාගේ උපයෝගීතාවයට එකතු වුණා මුළු උපයෝගීතාවයේ 50ක් වුණා. ඒ කියන්නේ දෙවෙනි එකෙන් එකතු වෙලා තියෙන 20යි. තුන්වෙනි අයිස්ක්‍රීම් එකක් කනවා. අපි දුම් මුළු උපයෝගීතාවයේ වෙලා එතනදී 60ක්. හතරවෙනි අයිස්ක්‍රීම් එක කනවා. මුළු උපයෝගීතාවයේ අපි දුම් 65ක් වෙලා. පස්වෙනි අයිස්ක්‍රීම් එකක් කනවා. මුළු උපයෝගීතාවයේ වෙනසක් නැහැ. ඒ කියන්නේ දැන් කෑවද කියලා දැනිලත් නැහැ. මැටි කෑල්ලක් කෑවා වගේ. අයිස්ක්‍රීම් කෑවද කියලා දැනිලත් නැහැ මනුස්සයාට. මුළු උපයෝගීතාවයේ කිසිම වෙනසක් වෙලා නැහැ. දැන් ඔයා හිතන්න 6 වෙනි එක කෑවොත් සමහරට මනුස්සයා කලකිරීමෙන් කාලා අහපව් දාන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ උපයෝගීතාවයේ ඍණ වෙනවනේ. ඒ කියන්නේ මුළු උපයෝගීතාවයේ සමහරට අඩු වෙන්න පුළුවන්. නේ දැන් එපා වෙලා ඉන්නේ. දැන් බලන්න මෙන්න මේක තමයි පුතා මේ හීනවන ආන්තික උපයෝගීතා නීතියෙන් පෙන්වන්නේ. දැන් මම මේ මුළු උපයෝගීතාවයට වෙච්ච බලපෑමනේ පෙන්වුවේ. මේ යුටිල් ගාන මන් දීලා තියෙන්නේ. පළවෙනි එකේදී යුටිල් 30යි. දෙවෙනි එකේ කනකොට මුළු උපයෝගීතාවය යුටිල් 50යි. දැන් අපි බලමු ආන්තික උපයෝගීතාවය කියන්නේ මොකක්ද කියලා මම මෙතන හදලා පෙන්නනවා. ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය. මේකට අපි කියන්නේ marginal utility එක MU. ඒක හොයන්න සමීකරණයක් තියෙනවා මම දැන් කියලා දෙන්නම්. delta TU බෙදනවා delta Q ගෙන්. delta TU delta Q ගෙන් බෙදලා තමයි ඇත්තටම ආන්තික උපයෝගීතාවය අපි හොයන්නේ. අපි ඒක වෙනම සාකච්ඡාවක් දානවා සමීකරණයක් දෙනවා දැන්.
මම මේ මෙතනම ඔප්පු කරලා පෙන්නන්න යන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් මේ ආන්තික අගයන් මතක තියාගන්න හැම වෙලේම හදන්නේ මේ මුළු අගයන් දෙකක් අතර අගයක් විදියට. අතර අගයක් විදියට පෙන්නන්නේ. එහෙනම් දැන් මෙතන ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා Q කියලානේ ගන්න. පුතේ ඩෙල්ටා කියන්නේ වෙනස. හැම වෙලේම ඩෙල්ටා ලකුණෙන් පෙන්නන්නේ වෙනස. එහෙනම් ඩෙල්ටා TU කියන්නේ මුළු උපයෝගීතාවයේ වෙනස. කීයද? 0 ඉඳලා 30 දක්වා 30යි. ඩෙල්ටා Q කියන්නේ පරිභෝජන එකක ගාන වෙනස 1යි. එහෙනම් මෙතන උත්තරේ එන්නේ 30යි. දැන් බලන්න මෙතන ගත්තොත් ඩෙල්ටා TU 20යි පරිභෝජන එකක ගාන එකකින් වෙනස් වෙන 20යි. මෙතන 10යි 1යි මෙතන 10යි. මෙතන 5යි 1යි මෙතන 5යි. මෙතන 0යි 1යි 0යි. මෙතන ඍණ 5යි 1යි උත්තරේ ඍණ 5යි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? බලන්න එකම භාණ්ඩයේ දිගින් දිගටම පරිභෝජනය කරගෙන යනකොට මුළු උපයෝගීතාවයේ වැඩි වෙලා උපරිම වෙලා අඩු වෙලා යනවා. හැබැයි ආන්තික උපයෝගීතාවයේ එන්න ක්‍රමයෙන් මොකද වෙන්නේ පුතේ? හීන වෙනවා. අඩු වේගෙන යනවා. ඒක ඇත්ත කතාවක් නේ. දැන් සිංහලෙන් අපි කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ කියලා. අපි මේ කතාව ආර්ථික විද්‍යාවෙන් පස්සේ කියන්නේ හීනවන ආන්තික උපයෝගිතා නීතිය. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ කියන එක තමයි හීනවන ආන්තික උපයෝගිතා නීතියෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ ඕනම දෙයක් දිගින් දිගටම පරිභෝජනය කරගෙන යනකොට ඒකේ උපයෝගීතාවයේ ටිකෙන් ටික මොකද වෙලා යන්නේ? අඩු වේගෙන යනවා. දැන් මේ පුජ්‍යලයා අයිස්ක්‍රීම් කන්න කොහොම කැමැත්තෙන් හිටියේ. පළවෙනි අයිස්ක්‍රීම් එක කද්දි ලොකු උපයෝගීතාවයක් ලැබුණා. දෙවෙනි එකකින් අර පළවෙනි එක තරම් ලැබෙන්නේ නැහැ. තුන්වෙනි එකකින් දෙවෙනි එක තරම්වත් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට අඩු වේගෙන යනවා. අවසාන ඍණ තෘප්තියක් බවට පත් වෙන්නේ. එපා වෙනවා ඒක. දැන් මාන අපි කැමැතිම ගීතේ පළවෙනි වතාවේ අහද්දි කවුරු හරි කෑ ගැහුවොත් මනුස්සයාට බනින්න තරම්. හැබැයි දෙවෙනි වතාවේ අහපව් දාද්දි කෑ ගැහුවත් අපි ගානක් නැහැ. ඔහේ ඇහෙන්න නැහැ වගේ තියෙන්නේ. තුන්වෙනි වතාවේ සමහරට ඔයාම ගිහිල්ලා ඕෆ් කරලා දානවා. අය අහන්නවත් නැහැ. බලනවා කැමැතිම ගීතයට කරපු වැඩි. ඒ කියන්නේ අපි කැමැති දේ නැත්තම් එකම දිගට එකම දේ පරිභෝජනය කරගෙන යනකොට අර ලැබෙන තෘප්තිය ටිකෙන් ටික මොකද වෙලා යන්නේ? අඩු වේගෙන යනවා. ඒකට තමයි කියන්නේ පුතේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය කියලා. එහෙනම් ආන්තික උපයෝගීතාවය කියන්නේ මොකද්ද? අතිරේක ඒකකයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන සතුට. ඒ අතිරේක ඒකකයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය ක්‍රමයෙන් හීනවන තත්වයට තමයි කියන්නේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය. හරියටකොට අපි ඒ ටික පුරවගමු නෝට් එක. ආන්තික උපයෝගීතාවය කියන එකට වරහන් ඇතුලේ ලියන්න පුතේ MU කියලා. MU කියන්නේ marginal utility කියන එක. ඔයාලට අවශ්‍ය නම් ඒකේ ඉංග්‍රීසි වචනේ තමයි marginal utility කියන එක. utility marginal utility ආන්තික උපයෝගීතාව. බලන්න එතන කියනවා කිසියම් භාණ්ඩයකින් පරිභෝජනය කරන ප්‍රමාණය එක් ඒකකයකින් වැඩි කිරීමේදී මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වන ප්‍රමාණය ආන්තික උපයෝගීතාවයයි. නැතහොත් පරිභෝජනය එක් ඒකකයකින් වැඩි කිරීමේදී මුළු උපයෝගීතාවයේ ඇතිවන වෙනසයි. ඒක හොයන්න පුළුවන් සමීකරණය ලියන්න පුතේ කොටුව ඇතුලේ ආන්තික උපයෝගීතාව සමානයි ඉරෙන් උඩ ලියන්න මුළු උපයෝගීතාවයේ වෙනස. මුළු උපයෝගීතාවයේ වෙනස. ඉරෙන් යට ලියන්න පරිභෝජන ඒකක ගණනයේ වෙනස. පරිභෝජන ඒකක ගණනයේ වෙනස. පහලින් සංකේත වලින් ලියන්න MU සමානයි ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා Q. ඩෙල්ටා ලකුණ දාන්න පුතේ මේ ත්‍රිකෝණයක් වගේ. ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා Q. ඒක තමයි සමීකරණය.